හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP එඩියුකේෂන් ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාගාපේක්ෂකයන්ගේ යහපත සුබ සිද්ධිය අරමුණු කර ගනිමින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙන එනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය 3 වන ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ 105 වන පාඩම ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පාලි සාහිත්‍ය ඉතිහාසයට අදාළව අපි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව තොරතුරු කරුණු කතා බහ කරගෙන ඇවිදින්නලා මේ වෙනකොට අපි කතා කරමින් ඉන්නේ පාලි ව්‍යාකරණ ග්‍රන්ථ පිළිබඳව. පාලි ව්‍යාකරණ ග්‍රන්ථවලට අදාළව මේ දක්වා අපි පාඩම් 6ක ප්‍රමාණයක් සිදු කරලා අද 7 වෙනි පාඩම විදිහට මේ පාඩම ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ යටතේ අපි පාලි ව්‍යාකරණ සම්ප්‍රදායන් අතරින් ප්‍රධාන වශයෙන් කච්චායන සම්ප්‍රදායට අයත් කෘති පිළිබඳව අපේ සාකච්ඡාවට භාජනය වුණා සහ මේ වන විට අපි කතා කරමින් ඉන්නේ මොග්ගල්ලායන සම්ප්‍රදායේ ව්‍යාකරණ කෘති පිළිබඳව. ඊට අමතරව අපි මේ අද දවසේ පාඩමේදී මොග්ගල්ලායන සම්ප්‍රදායට ලියවුණු ග්‍රන්ථ කිහිපයක් පිළිබඳවත් ඒ වගේම ඊට අමතරව සද්ද නීති ව්‍යාකරණය පිළිබඳවත් තොරතුරු කතා කරන්නට අපේක්ෂා කරනවා. ඉතින් අපේ අවසාන පාඩම නැවතුණු තැන සමග නැවත සම්බන්ධ වුණොත් පසුගිය පාඩමේදී අපි මොග්ගල්ලායන ව්‍යාකරණය සඳහා ලියවුණු වඩාත් සුප්‍රසිද්ධ පරිවාර ග්‍රන්ථය වන පයෝග සිද්ධිය පිළිබඳව මූලික හඳුනා ගැනීමක් සිදු කරනු ලැබුවා එහි කතුවරයා ආදිය පිළිබඳව. එතෙන් සිට ඉදිරියට අද පාඩමේදී අපේක්ෂා කරනවා පයෝග සිද්ධිය පිළිබඳව පාඩම ආරම්භයේදී තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නට. එතනින් තමයි අද දවසේ අපේ පාඩම ආරම්භ කරනු ලබන්නේ. කලින් පාඩමේ අවසානයේදී මම මතක් කළා පයෝග සිද්ධිය අවසානයේ දක්නට ලැබෙන නිගමන ගාථාවලින් අපට මෙහි කතුවරයා පිළිබඳව අතිරේක තොරතුරු රාශියක් දැක ගන්නට ලැබෙන වග. ඒ අනුව ග්‍රන්ථාවසානයේ අපිට මෙන්න මේ ගාථා සමූහය නිගමන ගාථා හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ගාථාවලින් කියවෙන කරුණු මොනවද කියන එක පිළිබඳව අපි අපේ අවධානය යොමු කරමු. චාග වික්කම සද්ධානු සම්පන්න ගුණ සාමිනෝ පරක්කම නරින්දස්ස සීහලින්දස්ස ධීමතෝ අත්‍රජේනානු ජාතේන භූපාල කුල කේතුනා දිසන්ත පත්තටෝ ධාර වික්කමේන යසස්සිනා බුවනික බුජව්හයේන මහරාජේන ධීමතා චතුපච්චය දානේන සතතං සමුපට්ඨිතෝ ජම්බු දෝනීති වික්ඛ්‍යාතා වාසේ නිවසතෝ සතෝ සුමංගල මහත්තේර සාමිනෝ සුචිවුත්තිනෝ වංශේ විසුද්ධේ සංජාතෝ පන්තසේනාසනේ රතෝ පරියත්ති මහා සින්දු නීයාමක දුරන්දරෝ. අට මෙතන කියවෙනවා මේ කතුවරයා කෘතිය රචනා කරන කාල වකවානුව තුල වැඩ ඉඳපු විහාරස්ථානය සහ ඒ විහාරස්ථානයේ ඉදිකල රජතුමා ආදීන් පිළිබඳ තොරතුරු මූලික වශයෙන් අන්තර්ගත වෙලා තියෙන බව දැක ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන කියනවා චාග වික්කම සද්ධානු සම්පන්න ගුණ සාමිනෝ පරක්කම නරින්දස්ස සීහලින්දස්ස ධීමතෝ. චාග පරිත්‍යාගයේ වගේම වික්‍රමය ශ්‍රද්ධාව ආදී ගුණ සම්පත්තියෙන් යුක්ත ලක්දිව රජකම් කළ නැනවත් පරාක්‍රම බාහු රජතුමාගේ
පරාක්‍රමබාහු රජතුමාගේ අත්‍රජේනානුජාතේන භූපාල කුල කේතුනා දිසන්ත පත්තටෝධාර වික්කමේන යසස්සිනා අනුජාතේන අත්‍රජේන අනුජාත පුත්‍රයා වූ භූපාල කුල කේතුනා රජ කුලයට කොඩියක් බඳු වූ දිසන්ත පත්තටෝධාර වික්කමේන යසස්සිනා දිසන්ත දිශාවන්හි පත්තට පැතිරුණු උදාර වික්‍රමයන්ගෙන් හා යසස්සිනා කීර්තියෙන් යුක්ත වූ බුවනික බුජව්හයේන මහරාජේන ධීමතා බුවනික බුජ අව්හයේන බුවනික බාහු නමින් ප්‍රකට වූ ධීමතා මහරාජේන නැනවත් මහරජු විසින් චතුපච්චය දානේන සතතං සමුපට්ඨිතෝ සිව්පසය දීම් ආදීන් සතතං නිරන්තරයෙන් සමුපට්ඨිතෝ උපස්ථාන කරන ලද ජම්බුදෝනීති වික්ඛ්‍යාතා වාසේ නිවසතෝ සතෝ ජම්බුදෝනි නමින් ප්‍රසිද්ධ වෙච්ච මෙතනදී මේ පොඩි වැරදීමක් නිවැරදි කරන්න ඕනේ. පසුගිය පාඩමේදී මම මතක් කරා මේ ධූම දෝනි කියන වචනය පිළිබඳව. ධූම දෝනි කියන වචනය දඹදෙනි කියලා සිංහලයට ඇතැම් තැන්වල නගලා තියෙනවායි කියලා මගේ අතින් සිහිපත් වුණා. ඒක වැරදීමක්. ධූම දෝනි කියන එකේ සිංහල වචනේ බවට පත් වෙන්නේ දුම් දෙනි. දුම් දෙනි කියලා තමයි ධූම දෝනි කියන වචනය සිංහලයට නගන්නේ. මෙන්න මේ ජම්බුදෝනි කියන වචනය තමයි සිංහල භාෂාවට එනකොට දඹදෙනි බවට පත් වෙන්නේ. දඹදෙනි බවට පත් වෙන්නේ ජම්බුදෝනි කියන වචනය. ධූමදෝනි කියන වචනය සඳහා දඹදෙනි කියන වචනය භාවිත කරනවාය කියලා සඳහන් කිරීම මාතින් සිදු අතපසුවීමක්. ඒක මේ වෙලාවේ නිවැරදි කරනවා. පසුගිය පාඩමේදී මතක් කරපු විදිහට. හරි. ජම්බුදෝනීති වික්ඛ්‍යාතා වාසේ නිවසතෝ සතෝ ජම්බුදෝනි නමින් ප්‍රකට වෙච්ච නැත්නම් දඹදෙනි විහාරය නමින් ප්‍රකට වෙච්ච වාසේ නිවසතෝ සතෝ දඹදෙනි විහාරයෙහි වාසය කරපු සතෝ සිහියෙන් යුක්ත වූ නැත්නම් සතිමත් වූ සුමංගල මහත්තේර සාමිනෝ සුචි වුත්තිනෝ යහපත් පැවතුම් සහිත සුමංගල මහා සාමීන්ගේ වංශයේ විසුද්ධියේ සංජාතෝ පන්තසේනාසනේ රතෝ පරියත්ති මහා සින්දු නීයාමක දුරන්දරෝ වංශයේ විසුද්ධියේ සංජාතෝ විසුද්ධියේ පිරිසිදු වංශයෙහි සංජාතෝ පහළ වූ පන්තසේනාසනේ රතෝ සෙනසුන්හි ඇලුණු ඊළඟට පරියත්ති මහා සින්දු නීයාමක දුරන්දරෝ පර්‍යාප්ති නැමැති මහා සාගරයට නීයාමක දුරන්දරෝ නියමුවෙක් වැනි වූ. මෙතන කාරණා කීපයක් මේ නිගමන ගාථා වලින් පැහැදිලි වෙනවා. එකක් තමයි කතුවරයා මේ ග්‍රන්ථය රචනා කරන කාලය වෙනකොට වැඩ ඉන්න විහාරස්ථානයේ සම්බන්ධයෙන් තමයි මූලිකව මෙතන තොරතුරු දැක්වෙන්නේ. ඊළඟට තවත් ගාථා කීපයක් තියෙනවා. අපි ඒකත් කතා කරලම අවසානයේ මේ පිළිබඳ විස්තර කරගමු. අප්පිච්ඡාදි ගුණෝපේතෝ ජිනසාසන මාමකෝ වනේ රත මහත්තේරෝ මේ ධංකර සමව්හයෝ පාඨවත්තාය බික්ඛූණං විනයේසු විසරදෝ පයෝග සිද්ධින් සෝදයේ සදා සප්පඤ්ඤ ගෝචරං ඉමං ලිඛිත පුඤ්ඤේන මෙත්තේයං උපසංකමී පතිට්ඨ හිත්වා සරණේ සුප්පතිට්ඨාමි සාසනේති.
අප්පිච්ඡාදි ගුණෝපේතෝ අල්පේච්ඡාදී ගුණයන්ගෙන් සමන්විත වූ ජින ශාසන මාමකෝ බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙහි මමත්වය ඇති වනේ රත මහත්තේරෝ මේදංකර සමව්හයෝ මේදංකර වනරතන කියන නමින් ප්‍රකට වෙච්ච හාමුදුරුවෝ බික්කුණං පාඨවත්තාය විනයේ සුවිසරද විනයේ විශාරද වනරතන මේදංකර කියන හාමුදුරුවෝ බික්කුණං පාඨවත්තාය භික්ෂූන්ගේ පාඨවත්තාය පටුත්වය පිණිස සදා සප්පඤ්ඤ ගෝචරං අදා හැම කල්ලි සප්පඤ්ඤ ගෝචරං භික්ඛූණං පාඨවත්තාය පයෝග සිද්ධින් සෝදයි පයෝග සිද්ධිය සෝදයි පිරිසිදු බවට පත් කරාය කියලා කියනවා. ඒ අනුව මෙතන කතුවරයාගේ නම සඳහන් වෙනවා. කතුවරයාගේ නම විදිහට සඳහන් වෙන්නේ වනේ රත්ත මහත්තේරෝ මේදංකර සමව්හයෝ කියන පාඩයෙන් දැක්වෙන විදිහට මේදංකර වනරතන කියන හාමුදුරුව තමයි මේ කෘතියේ කතුවරයා ලෙස දක්වනු ලබන්නේ. මේදංකර වනරතන කියන හාමුදුරුව ඊට අමතරව අවසාන ගාථාවෙන් කියවෙනවා ඉමං ලිඛිත පුඤ්ඤේන මෙත්තේයකං උපසංකමේ පතිට්ඨ හිත්වා සරණේ සුප්පතිට්ඨාමි ශාසනේ. ඊළඟට අවසානයේට කරන ප්‍රාර්ථනාවක් ගැන සඳහන් වෙන්නේ මේ ලියපු පිනෙන් මෙන්න මේ විදිහට තමන් ප්‍රාර්ථනා කරනවාය කියන කාරණේ පිළිබඳව. එතකොට මේ කියවෙන කරුණු ටික සම්බන්ධයෙන් අපි සමාලෝචනය කරගත්තොත් මුලින්ම කියවෙනවා කතුවරයා වාසය කරපු විහාර પરම්පරාව පිළිබඳව. ඒ විහාර પરම්පරාව තමයි දඹදෙනි විහාර પરම්පරාව. දඹදෙනි විහාරයේ තමයි ඉන්දියාවේ කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ දඹදෙනි විහාර પરම්පරාවට අයත් මේ විහාරස්ථානය පිළිබඳව කියනවා පරාක්‍රම බාහු රජතුමාගේ. මෙතන කියන්නේ මේ පරාක්‍රම බාහු කියලා කියන්නේ මහා පරාක්‍රම බාහු රජුරෝ නෙමෙයි. දඹදෙනියේ වැඩ ඉඳපු දඹදෙනියේ ඉඳපු දෙවනි පරාක්‍රම බාහු රජුරෝ තමයි මේ පරාක්‍රම නරින්ද කියලා මෙතන සඳහන් කරන්නේ. එතකොට මේ දෙවන පරාක්‍රම බාහු එහෙම නැත්නම් අපේ සාහිත්‍ය ප්‍රකට විදිහට කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත ද්විතීය පඬිත පරාක්‍රම බාහු කියන නමින් ප්‍රසිද්ධ රජතුමා. එතුමාගේ පුතා ඒ කියන්නේ බුවනෙක බාහු කියන නමින් ප්‍රසිද්ධ වෙච්ච රජතුමා තමයි මේ විහාරයට නිතර එළඹිලා ඒ විහාරයේ වැඩ ඉඳපු හාමුදුරුවරුන්ට අප උපස්ථාන කරලා සිව්පසයෙන් සංග්‍රහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ රජතුමා එම විහාරයේ අනුග්‍රාහකයෙක් විදිහට කටයුතු කරලා තියෙන බව මේ එන තොරතුරු වලින් පැහැදිලි වෙනවා. ආන්ගේ විහාරයේ ඉඳපු සුමංගල මහා තෙරුන් නමින් හඳුන්වපු තෙරුන් වහන්සේගේ පරපුරේ එමත් නැත්නම් එම තෙරුන් වහන්සේගේ විහාර પરම්පරාවට එහෙම නැත්නම් භික්ෂු පරපුරට අයිති හාමුදුරු කෙනෙක් තමයි මේ කෘතිය රචනා කරන හාමුදුරුවෝ. මේ වංශේ විසුද්ධේ සංජාතෝ කියන එකෙන් ඒ බව අදහස් වෙනවා. මේ සුමංගල මහා තෙරුන් වහන්සේගේ විහාර પરම්පරාවට අයිති භික්ෂුවක්ය මේ හාමුදුරුවෝ කියන වග මෙතනින් පැහැදිලි වෙනවා. එතකොට ඒ හාමුදුරුවෝ පිළිබඳව තව ගොඩක් කරුණු සඳහන් වෙනවා. උන්වහන්සේ අල්පේච්ඡ බොහොම ශාසන මාමකත්වයෙන් ක්‍රියා කරපු හාමුදුරු කෙනෙක් කියලා. එම විහාර પરම්පරාවේ පැවිදි වෙච්ච වනරතන මේධංකර කියන හාමුදුරුවෝ තමයි මේ පයෝග සිද්ධිය රචනා කළාය කියලා අපට මේ එන නිගමන ගාථාවන්ගෙන් පැහැදිලි බවට පත් වෙන්නේ. එතකොට ඔය කියපු වනරතන මේධංකර හාමුදුරුවෝ කරපු කෘති අතරින් තවදුරටත් අපට ප්‍රසිද්ධ කෘතියක් තමයි අපි මින් පෙර හදාළ ජිනචරිත කාව්‍යය. ජිනචරිත කාව්‍යයත් මේ වනරතන මේධංකර හාමුදුරුවන්ගේම කෘතියක් විදිහට තමයි සඳහන් වෙන්නේ දැක්වෙන්නේ. ඒ වගේම ඔය වනරතන මේධංකර හාමුදුරුවෝ තමා අයත් විහාර પરම්පරාව නැත්නම් භික්ෂු පරපුරේ ප්‍රමුඛයෙක් ලෙස දක්වන සුමංගල මහා සාමිතුමා කියලා කියන්නේ
උන්වහන්සේ තමයි ඔය අභිධර්මාර්ථ සංග්‍රහයට සහ ඒ වගේම අභිධම්මාවතාරය සඳහා රචනා කළ අභිධම්මත්ත විභාවිනී ටීකාවත් ඒ වගේම අභිධර්මාවතාරයට කරපු අභිධම්මත්ත සංග්‍රහයට කරපු අභිධම්මත්ත විකාසිනී ටීකාවත් කියන මේ ටීකා ග්‍රන්ථ දෙක රචනා කරපු කතුවරයා බවට පත් වෙන්නේ. අභිධම්මාවතාරයට කරපු අභිධම්මත්ත විභාවිනී ටීකාවත් අභිධර්මත්ත සංග්‍රහයට කරපු අභිධම්මත්ත විකාසිනී ටීකාවත් කියන මේ ටීකා ග්‍රන්ථ දෙක රචනා කරපු ඒ ටීකා ග්‍රන්ථ කතා කරන තැනදී අපි මේ සුමංගල හාමුදුරුවෝ ගැන කතා කරා. එකී සුමංගල මහා සාමිතුමාගේ භික්ෂු පරපුරට අයිති තෙර නමක් විදිහට තමයි මේ වනරතන මේදංකර හාමුදුරුවෝ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ වනරතන මේදංකර හාමුදුරුවෝ සඳහන් කරපු තමාගේ භික්ෂු පරපුරේ ප්‍රමුඛයා ලෙස දක්වපු සුමංගල මහා සාමිතුමා ශාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක් විදිහට තමයි ඉතිහාසයේ වාර්තා වෙන්නේ. එතනත් ටිකක් කල්පනා කරන්න ඕනි තැනක්. මොකද වෙනත් බොහෝ කතුවරු ශාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුවන්ගේ පරපුරට සම්බන්ධ වෙන තැන්වලදී ශාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුව ගැන සඳහන් කරනවා විනා එතනින් මෙහා පැත්තේ ඉඳපු අය පිළිබඳව සඳහන් කරලා තියෙනවා දකින්න ලැබෙනවා. අඩුයි. නමුත් ප්‍රයෝග සිද්ධිය ලියපු කතුවරයා ශාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුව ගැන මතක් කිරීමක් කරන්නේ නැහැ. නමුත් එතුමා සුමංගල මහා සාමිතුමා ගැන විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරලා තියෙනවා. ඒකත් විශේෂ ලක්ෂණයක් විදිහට හඳුන ගන්න පුළුවන් මේක අපිට දකින්න ලැබෙන. ඒ වගේම මේ වනරතන මේදංකර හාමුදුරුව සම්බන්ධයෙන් කතා කරනකොට මේ වනරතන මේදංකර හාමුදුරුවන්ගේ ඇදුරුවරු දෙපළක් පිළිබඳව නැත්නම් ආචාර්යවරු දෙපළක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි ඔය සුබෝධාලංකාරය රචනා කරපු සංඝරක්කිත කියන හාමුදුරුවෝ. සුබෝධාලංකාරය ලියපු සංඝරක්කිත හාමුදුරුවෝ මෙතුමාගේ ඇදුරුවරයෙක් විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට බුද්ධවංශ වනරතන කියන හාමුදුරුවොත් මුන්වහන්සේගේ ඇදුරුවරයෙක් විදිහට දක්වලා තිබෙනවා. මේ දෙන්නම Tamanගේ ගුරුවරු විදිහට එතුමා සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් මේ සංඝරක්කිත හාමුදුරුවෝ එතුමාගේ ඇදුරුවරයෙක් බවට පත් උනේ බොහෝ වෙලාවට උන්වහන්සේට ශිල්ප ශාස්ත්‍ර හදාරවපු නිසා විය හැකිය කියලා අදහසක් පොල්වත්ත නායක හාමුදුරුවෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ආචාර්යවරුන් පිළිබඳව එහෙම නැත්නම් මේ මේදංකර හාමුදුරුවෝ ගැන වගේම උන්වහන්සේගේ ඇදුරුවරුන් වෙච්ච සංඝරක්කිත හාමුදුරුවෝ ඒ වගේම බුද්ධවංශ වනරතන හාමුදුරුවෝ ගැන වගේම එතුමාගේ ඇදුරු පරපුරට අයත් සුමංගල මහා සාමිතුමා කියන මේ අය පිළිබඳව තවත් බොහෝ සාහිත්‍ය මූලාශ්‍රවල නිකාය සංග්‍රහය ආදී ඒ වගේම දඹදෙනි කතිකාවත නිකාය සංග්‍රහය වගේ තවත් බොහෝ තැන්වලත් සඳහන් වෙලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ වනරතන මේදංකර හාමුදුරුවෝ ලියපු තවත් කෘතියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් විනයාර්ථ සමුච්චය කියන කෘතියත් ඔය වගේ කෘති ගණනාවක් රචනා කරපු කතුවරයෙක් විදිහට මේ ප්‍රයෝග සිද්ධියේ කතුවරයා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ප්‍රයෝග සිද්ධිය අන්තර්ගතය පිළිබඳව අපේ අවධානය යොමු කළොත් ප්‍රයෝග සිද්ධිය මූලික වශයෙන් කාණ්ඩ 7කින් යුක්තව තමයි කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. තොරතුරු වාර්තා සඳහන් කරලා තියෙන්නේ. ඒ කාණ්ඩ 7 අපිට මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන් සංඥාදි ඛණ්ඩ, නාම ඛණ්ඩ, කාරක ඛණ්ඩ, සමාස ඛණ්ඩ, නාදි ඛණ්ඩ, ත්‍යාදි ඛණ්ඩ සහ කාදි ඛණ්ඩ කියන නම් වලින්. ඉතින් මේකේ මේ මුල් කාණ්ඩ ගත්තාම ඒ කාණ්ඩ ඒ විදිහටම නම් කරලා තියෙනවා සංඥා, නාම, කාරක, සමාස ආදී විදිහට. නමුත් අවසාන කාණ්ඩ තුන ගත්තාම අර මොග්ගල්ලායනේ යන පිළිවෙලට තමයි මේ කාණ්ඩ තුන නම් කරලා තියෙන බව දකින්න ලැබෙන්නේ. නාදි කාණ්ඩ, ත්‍යාදි ඛණ්ඩ සහ
කාදි ඛණ්ඩ කියන නම් වලින්. කොහොම නමුත් ප්‍රයෝග සිද්ධිය අන්තර්ගතය අරගෙන බලනකොට මේක පරිච්ඡේද 7කින් සමන්විත ග්‍රන්ථයක් විදිහට අපිට දැක ගන්න පුළුවන් සහ ඒ කාණ්ඩ 7 මේ විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා ප්‍රයෝග සිද්ධියට අදාළව. ඊළඟට අපේ අවධානය යොමු වෙන්නේ මේ මොග්ගල්ලායන සම්ප්‍රදායයටම අයිති තවත් කෘතියක් පිළිබඳව. ඒ කෘතියට යන්න කලින් අපි තව කාරණයක් පැහැදිලි කරගත්තොත් ඔය කියපු ප්‍රයෝග සිද්ධියෙන් පස්සේ අපිට තව කෘතියක් හඳුනා ගන්න පුළුවන් මේ සම්ප්‍රදායට එකතු වෙච්ච ග්‍රන්ථයක් හැටියට. නමුත් ඒ ග්‍රන්ථය සම්බන්ධයෙන් යම් යම් මතවාද පවතින නිසා වෙනොත් ඒත් එක්කම ඒ ග්‍රන්ථය පාලි සාහිත්‍ය තුල තරමක් අප්‍රසිද්ධ ග්‍රන්ථයක් වන නිසා වෙනොත් අපි වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතනදී. ඒ තමයි සුසද්ද සිද්ධි කියන නමින් හඳුන්වන ග්‍රන්ථය. සුසද්ද සිද්ධි. මේ සුසද්ද සිද්ධි ග්‍රන්ථය කියන එක සමහර උගත්තු විශ්වාස කරන විදිහට මේක අර අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තු න්වාදි මොග්ගල්ලායනය කියලා කියපු පොතයි මේ සුසද්ද සිද්ධියයි කියන්නේ එකම පොතක් කියලාත් මත පළ වෙලා තියෙනවා. සහ මේ ග්‍රන්ථයේ අප්‍රකට බව නිසා අපිට ඊතරම් මේ ග්‍රන්ථය පිළිබඳව තොරතුරු හොයා බලන්න හැකියාවක් නැහැ. කොහොම නමුත් එහෙම විශ්වාසයකුත් තියෙනවා මේ සුසද්ද සිද්ධිය නමින් හඳුන්වන්නේ අර කියපු න්වාදි මොග්ගල්ලායනෙම තමයි කියන අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සුසද්ද සිද්ධියේ කතුවරයා විදිහට සලකන්නේත් ශාරිපුත්‍ර හාමුදුරන්ගේම ශිෂ්‍යෙක් ලෙස විශ්වාස කරන සංඝරක්කිත හාමුදුරුවෝ මේ කෘතිය ලිව්වාය කියලා තමයි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ. මේ කෘතිය මේ වෙනකොට අප්‍රකට කෘතියක්, එහෙම නැත්නම් දකින්නට නොලැබෙන නෂ්ටප්‍රාය කෘතියක් හැටියට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ සුසද්ද සිද්ධිය. ඇතම් කෙනෙක් විශ්වාස කරනවා සුසද්ද සිද්ධිය නමින් හඳුන්වනු ලබන්නේත් මින් පෙර අපි කතා කරපු න්වාදි මොග්ගල්ලායනයම තමයි. එහෙම නැත්නම් න්වාදි මොග්ගල්ලායනය සහ සුසද්ද සිද්ධිය යනු ග්‍රන්ථ දෙකක් නොවේය, එකක්මය කියලා සමහර අය විශ්වාස කරනු ලබනවා. ඊළඟට අපේ ඊළඟ අවධානය යොමු වෙන ග්‍රන්ථය තමයි නිරුක්ති සංග්‍රහය. නිරුක්ති සංග්‍රහය. නිරුක්ති සංග්‍රහ කියන නම දිහා බලපුවහමත් පේනවා නිරුක්ති සංග්‍රහ කියන වචන දෙක එකතු වෙලා තමයි මේ නිරුක්ති සංග්‍රහ කියන කෘතිය නිර්මාණය වෙන්නේ. මේක ලංකාවේ රචනා වෙච්ච කෘතියක් නෙමෙයි, බුරුම රටේ සම්පාදනය වෙච්ච කෘතියක්. මොග්ගල්ලායනය පදනම් කොටගෙන ප්‍රමාණය අතින් බලපුවාම ටිකක් විශාල කෘතියක් හැටියට මේ කෘතිය හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගාථා 800කින් විතර සමන්විත වෙන ග්‍රන්ථයක්. ඒ වගේම පරිච්ඡේද විදිහට ගත්තොත් පරිච්ඡේද 7කින් සමන්විත ග්‍රන්ථයක් හැටියට තමයි මේ ග්‍රන්ථය දකින්නට ලැබෙන්නේ. මේකේ කතුවරයා බවට පත් වෙන්නේ බුරුමයේ ඉඳපු ජම්බු දජ කියන හාමුදුරුව තමයි මේ නිරුක්ති සංග්‍රහ කෘතිය සම්පාදනය කරන්නේ. මේකේ කාණ්ඩ ගත්තොත් මුලින් මතක් කළා වගේ කාණ්ඩ 7කින් සමන්විතයි. ඒ කාණ්ඩ 7 අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සංඥා සංදි කියන කොටස් දෙක එක කාණ්ඩයක් විදිහට. ඊළඟට සුත්ත ભેද නාම ලක්ෂණ ભેද කියන නමින් හඳුන්වන දෙවන කාණ්ඩය. ඉනික් බිතිව ඉතිරි කාණ්ඩ සියල්ලම බාලාවතාරයේ දැක්වෙන කාණ්ඩවලට බෙහෙවින් සමාන බව දකින්න පුළුවන්. කාරක කාණ්ඩය, සමාස කාණ්ඩය, තද්දිත කාණ්ඩය සහ ආඛ්‍යාත කාණ්ඩය වගේම කිතක කාණ්ඩය කියන කාණ්ඩ ටික. ඉතින් මේකේ කාණ්ඩ හෙවත් පරිච්ඡේද බෙදීම අරගෙන බැලුවොත් මෙම පරිච්ඡේද බෙදීම බෙහෙවින්ම බාලාවතාරයේ එන පරිච්ඡේද බෙදීමට සමාන බවක් දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ මුල් කාණ්ඩ දෙකේ නම් විතරයි යම් ආකාරයකට වෙනස් වෙන්නේ. වෙනස් වුණත් කරුණු අතින් ගත්තාම යම් සමාන බවක් දකින්න පුළුවන්. දැන් බාලාවතාරයේ නම් අපිට දකින්න ලැබෙන්නේ සංධි කාණ්ඩය.
ඊළඟට දෙවෙනි කාණ්ඩයේ නාම කාණ්ඩයේ විදිහට බාලාවතාරය නම් කරනවා. සංදි කාණ්ඩ, නාම කාණ්ඩ. එතනින් පස්සේ කාරක සමාස, තද්දිතාක්ඛ්‍යාත මේ කාණ්ඩවල නාමකරණය බෙහෙවින්ම බාලාවතාරයේ කාණ්ඩ බෙදා දැක්වීමට සමාන වෙනවා. කොහොම නමුත් බුරුමේ ඉඳපු ජම්බුදජ හාමුදුරුව සම්පාදනය කරපු නිරුක්ති සංග්‍රහය මේ සම්ප්‍රදායට ලියවෙච්ච තවත් කෘතියක්. මේක ගාථා 800කින් ඒ වගේම පරිච්ඡේද හෙවත් කාණ්ඩ 7කින් සමන්විත ග්‍රන්ථයක් විදිහට උන්වහන්සේ සම්පාදනය කරලා තියෙනවා. මේ ග්‍රන්ථය පිළිබඳව විස්තර විමසලා බලනකොට මේ කෘතියේ කතුවරයා පිළිබඳවත් ඒ වගේම කතුවරයාට කෘතිය රචනා කිරීමට ආරාධනා කරපු කෙනා පිළිබඳවත් තොරතුරු මේ ග්‍රන්ථයේ අවසානයේ සහ ග්‍රන්ථයේ ආරම්භයේ දක්වන ගාථාවලින් පැහැදිලි වෙනවා. මේක කියනවා නිරුක්ති බෙහෙදවාදීනං සබ්බං සබ්බදස්සිනං සමන්ත චක්කුණා බුද්ධං වන්දේ නිරුක්ති අන්තගුං චින්තා රතන පුප්පානි සංඝහේතාව සුත්තතෝ එවං නිරුක්තියා ධම්මං වන්දේ තදත්ත සම්භවං යෝ තමුත්තතරි ධාරෙන්තෝ නිරුක්ති සරිතම්පති සංසාරෝගං ච සංඝං තං වන්දේ තදත්ත ධාරිනං ඥාන සද්ධම්ම නාමේන තේරේන තිර චේතසා කතාලම්බෝ කරිස්සාමි නිරුක්ති බේද සංඝං. මුල් ගාථා තුනෙන් අපට දකින්න පුළුවන්කම තියෙන ත්‍රිවිධ රත්නේ නමස්කාර කිරීම, සබ්බං සබ්බදස්සිනං සබ්බං නිරුක්ති බෙහෙදවාදීනං සියලු නිරුක්ති බෙහෙද ප්‍රකාශ කරන්න උන් අතරින් සබ්බදස්සිනං සියල්ල දක්නා වූ නිරුක්ති අන්තගුං නිරුක්තියෙහි කෙලපැමිණි සමන්ත චක්කුණා යහපත් මනා වූ ඇසින් නිරුක්ති අන්තගුං නිරුක්තියෙහි කෙලපැමිණි බුද්ධං බුදු රජ වන්දේ වන්දිමි කියලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා කෘතිය ආරම්භ කරනවා. ඊළඟට ධර්මයට නමස්කාර කරනවා. ඒ බුදුන් වහන්සේ කෙරෙන් හටගත්තු ධර්මයට වඳිනවාය කියලා චින්තා රතන පුප්පානි සංඝහේතාව සුත්තතෝ එවං නිරුක්තියා ධම්මං වන්දේ තදත්ත සම්භවං කියන විදිහට. ඒ වගේම ඊට පස්සේ මහා සංඝරත්නයටත් වන්දනා කරන බව දකින්න පුළුවන්. යෝ තමුත්තතරි ධාරෙන්තෝ නිරුක්ති සරිතම්පති සංසාරෝගං ච සංඝං තං වන්දේ තදත්ත ධාරිනං කියන විදිහට. ඉතින් මේ නමස්කාර ගාථාවල දකින්න ලැබෙන විශේෂත්වය තමයි අර ව්‍යාකරණ ග්‍රන්ථයක් නැත්නම් නිරුක්ති ග්‍රන්ථයක් සම්පාදනය කරන නිසා ත්‍රිවිධ රත්නය වන්දනා කරන තැනදී ත්‍රිවිධ රත්නයට මේ නිරුක්තීන්ගේ තිබෙන අදාළත්වය එහෙම නැත්නම් සම්බන්ධය දක්වමින් ත්‍රිවිධ රත්නය වන්දනා කරන බවක් අපිට මෙතන දකින්න පුළුවන්කම තිබෙනවා. අපිට මෙතනින් වඩා වැදගත් වන පද්‍යය තමයි මේ අවසාන පද්‍යය. මේක කියනවා ඥාන සද්ධම්ම නාමේන තෙහෙරේන තිර චේතසා කතාලම්බෝ කරිස්සාමි නිරුක්ති බේද සංඝං. මේ නිරුක්ති බේද සංග්‍රහය කරන්නේ කවුද? ඥාන සද්ධම්ම නාමේන තේරේන. ඥාන සද්ධම්ම කියන නමින් හඳුන්වන ස්ථවිරයන් විසින් මේ නිරුක්ති බේද සංග්‍රහය කරන බව මෙතන ප්‍රකාශ වෙනවා. වගේම එම තෙරුන් වහන්සේ කෙබඳු කෙනෙක්ද යන වග පිළිබඳව මෙතන සඳහන් වෙනවා. තිර චේතසා ස්ථීර සාර චේතනාවන් සහිත කෙනෙක්ය කියලා එම තෙරුන් වහන්සේ පිළිබඳව එහෙම නැත්නම් කතුවරයා පිළිබඳව තමා පිළිබඳව කතුවරයා විසින් සඳහන් කරලා තියෙනවා. ඒකට ස්ථීර චේතනාවන් සහිත ඥාන සද්ධම්ම නම් තෙරුන් වහන්සේ විසින් නිරුක්ති බෙහෙද සංග්‍රහය රචනා කරන බවක් මෙතනින් කියවෙනවා. ඒ වගේම ග්‍රන්ථාවසානයේ දැක්වෙන තොරතුරු වලින් කතුවරයාට අදාළ තවත් වැදගත් කරුණු රාශියක් අනාවරණය වෙනවා. බෝධෝ දදි සුතේ ගාමේ ජාතේන ජාතියා මයා ජම්බුද ජෝති නාමේන කතෝ නිරුක්ති සංඝෝ ශුඤ්ඤට්ඨ චන්ද රූපම්හි ගෝජෙට්ටම්හි ජුන්නකේ ဒ ුතියාසාල්හ්‍යා නිට්ටං ගතෝසෝ බුද්ධ වාරකේ. මෙතනදී කතුවරයා
තමාගේ ග්‍රාමය එහෙම නැත්නම් තමන්ගේ උපන් ප්‍රදේශය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. බෝධෝ දදි සුතේ ගාමේ ජාතේන ජාතියාමයා ජම්බු දජෝති නාමේන කතෝ නිරුත්ති සංඝහෝ කියන විදිහට මෙහි කියවෙන ආකාරයට උන්වහන්සේ උත්පත්තියෙන් බෝධෝ දදි සුතේ ගාමේ මේ විදිහට උන්වහන්සේගේ උපන් ගම හැටියට සලකන්නේ බෝධෝ දදි කියන ගාමය. බෝධෝ දදි කියන ගමේ තමයි උන්වහන්සේ නැත්නම් මේ කතුවරයා ඉපදිලා තියෙන්නේ. ඒ වගේම එයාගේ නම විදිහට මෙතන සඳහන් කරනවා ජම්බු දජ කියලා. බෝධ දදි කියන ගමේ ඉපදුණු ජම්බු දජ නැමැති මවිසින් කරන ලද නිරුක්ති සංග්‍රහය කියලා මෙතන සඳහන් වෙනවා. ඒ වගේම මේක කරපු වර්ෂය ශක වර්ෂයෙන් තමයි සඳහන් වෙන්නේ. දෙවනි ගාථාවෙන් මේ කාලවකවානුව දැක්වෙන්නේ සුඤ්ඤට්ඨ චන්ද රූපම්හි ගෝජෙට්ටම්හි ජුන්නකේ ဒ ුතියාසාල්හ්‍යානිට්ටං ගතෝ බුධවාරකේ කියලා මේ ග්‍රන්ථය අවසන් කරපු වර්ෂය ඉදිරිපත් කරලා තියෙනවා. බුධවාරකේ බදාද දවසක තමයි මේ ග්‍රන්ථය නිම කරපු බව තමයි සඳහන් වෙන්නේ. ශකරාජ වර්ෂයෙන් මේකේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සංඛ්‍යාව තියෙන්නේ 1800 කීයද කියන මේ ඉතුරු 1800 කීයේද කියන වග හරියටම පැහැදිලි නැති බව පොල්වත්ත නායක හඳුරුවොත් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ මේ ග්‍රන්ථය නිම වුණු වර්ෂය පැහැදිලි නොමැති බව මොකද බුරුම ව්‍යවහාර වර්ෂ ක්‍රමය ලංකාවේ භාවිත වෙන වර්ෂ ක්‍රම දෙකටම වඩා වෙනස් වන නිසා මේ ගාථාවේ සඳහන් වෙන කාරණය හරියාකාරව තේරුම් ගත නොහැකි බව උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. දැන් අපේ නම් අපි පාවිච්චි කරනවා එක්ක බුද්ධ වර්ෂ ක්‍රමය එහෙම නැත්නම් ක්‍රිස්තු වර්ෂ ක්‍රමය. මේ දෙකටම වඩා වෙනස් ශකරාජ වර්ෂ ක්‍රමයට අදාළ ක්‍රමයකටයි මේකේ කාලය දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ටිකක් තේරුම් ගන්න අපහසු තැනක් විදිහට උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. කොහොම නමුත් ග්‍රන්ථය නිම වුණු දවස සහ කාලය දැක්වීම මේ අවසාන ගාථාවෙන් සිද්ධ කරලා තියෙනවා. ඊට උඩ කතුවරයා සහ ඔහුගේ ගම දැක්වීම සිදු කළා. ඊට පෙර ආතු අපිට තවත් කරුණු ටිකක් මුල් ගාථාවල දකින්න ලැබුණා. එහෙම නැත්නම් සමාරම්භක ගාථාවල කතුවරයාගේ නම ඥාන සද්ධම්ම කියන නමින් දකින්න ලැබුණා. එතකොට කතුවරයාට භාවිත වන නාම දෙකක් අපිට මෙතන දකින්න පුළුවන්. එකක් තමයි ඥාන සද්ධම්ම කියන නාමය. මේ ඥාන සද්ධම්ම කියන හාමුදුරුවන්ගේ ආරාධනාවෙන් තමයි මේක සිද්ධ කරන්නේ. මේ ආරාධනාව කරපු කෙනාගේ නම ඥාන සද්ධම්ම නාමේන තේරේන තිරචේතසා කතා ලම්බෝ කරිස්සාමි. ඥාන සද්ධම්ම කියන හාමුදුරුවන්ගේ ආරාධනාව අනුව මේ කෘතිය කරපු බව මෙතන කියනවා. ඥාන සද්ධම්ම හාමුදුරුවන්ගේ ආරාධනාව මත මේ කෘතිය කරන කෙනා තමයි මේ හාමුදුරුව තමයි ආරාධනා කරන්නේ. ඒ වගේම මේ හාමුදුරුවන්ගේ ආරාධනාව මත ජම්බු දජ කියන හාමුදුරුව තමයි මේක රචනා කරන්නේ. එතකොට මේ ජම්බු දජ හාමුදුරුවන්ගේ ගම විදිහට සඳහන් කරන්නේ බෝධෝ දදි කියන ගම. මේක බුරුමේ ප්‍රදේශයක්. මොකද මේ හාමුදුරුව බුරුම හාමුදුරු නමක් නිසා මේ බෝධෝ දදි කියන ගමේ ඉපදිච්ච බෝධෝ දදි කියන ගමේ ඉපදුන ජම්බුදජ කියන හාමුදුරුවෝ ඥාන සද්ධම්ම හාමුදුරුවන්ගේ ආරාධනාව මත මේ නිරුක්ති සංග්‍රහය කරපු බව තමයි ග්‍රන්ථාවසානයේ දැක්වෙන සහ ග්‍රන්ථය ආරම්භයේ දැක්වෙන තොරතුරු වලින් පැහැදිලි වෙන්නේ.
ඊළඟට අපේ අවධානයට යොමු වන ඊළඟ කෘතිය බවට පත් වෙන්නේ බාලප්පබෝධන කියන කෘතිය. මේකත් මොග්ගල්ලායන සම්ප්‍රදායට ලියවිච්ච තවත් ග්‍රන්ථයක්. මේ බාලප්පබෝධන කියන කෘතිය රචනා වෙන්නේ මේ නමේම දැක්වෙන විදිහට බාලපබෝධන. බාලයින් සඳහා අවබෝධ කරවන කියන වගේ අදහසක් කෘතිය නමේ තියෙන්නේ. එතකොට ඒ නමත් එක්ක බලනකොට පැහැදිලි වෙනවා මේ ග්‍රන්ථය ආධුනිකයින් සඳහා සම්පාදනය කළ කෘතියක් බව. ඒ අනුව බාලප්පබෝධන ග්‍රන්ථය රචනා වෙන්නේ අලුතෙන් මොග්ගල්ලායන ව්‍යාකරණය ඉගෙන ගන්නට එන ආධුනිකයින් සඳහා පහසුවෙන් එම ව්‍යාකරණය හැදෑරීමට අවශ්‍ය කරන මඟ පෙන්වන ග්‍රන්ථයක් විදිහට තමයි මේ බාලප්පබෝධන කියන ග්‍රන්ථය රචනා වෙන්නේ නිර්මාණය වෙන්නේ. එහි අපේක්ෂාව බවට පත් වෙන්නේ අලුතෙන් පාලි ව්‍යාකරණය විශේෂයෙන් මොග්ගල්ලායන ව්‍යාකරණය හැදෑරීමට පැමිණෙන අය සඳහා එම ව්‍යාකරණය හැදෑරීමට අවශ්‍ය මාර්ගෝපදේශය එහෙම නැත්නම් මූලික ශක්තිය ලබා දීම තමයි මේ බාලප්පබෝධන කෘතියේ අරමුණ බවට පත් වෙන්නේ. මේකත් ලංකාවේ රචනා වෙච්ච ග්‍රන්ථයක් නෙමෙයි. එනිසා මේ ග්‍රන්ථයේ කතුවරයා අපට ප්‍රකට නැහැ. නමුත් මේ කෘතිය බුරුමේ රචනා වෙච්ච කෘතියක්. බුරුමයේ විජයපුර කියන ප්‍රදේශයේ වාසය කරපු යම්කිසි හාමුදුරු නමක් මේ ග්‍රන්ථය රචනා කළාය කියලා තමයි සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන්නේ. ග්‍රන්ථයේ එන තොරතුරු වලිනුත් පැහැදිලි වෙන්නේ. නමුත් රචකයා කවුරුන්ද යන වග පිළිබඳව තොරතුරු දකින්න ලැබෙන්නේ නැහැ. ආරම්භක ගාථාවල දැක්වෙන්නේත් මේක එහෙම නැත්නම් මේ ග්‍රන්ථයේ එන ගාථා වලින් පැහැදිලි වෙන්නේත් මේක බුරුමේ විජයපුර ඉඳපු හාමුදුරු කෙනෙක් රචනා කළා කියන කාරණේ විතරයි. ඒ හැරෙන්නට කතුවරයාගේ නමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ කෘතිය 1913 වර්ෂයේදී මුද්‍රණයටපත් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ වැඩ ඉඳපු හාමුදුරු නමක් ඔය වැලිතර පන්සලේ ඉඳපු වැලිතර මුදලින්දාරාම මහා කප්පින මුදලින්දාරාමේ වැඩ ඉඳපු සුධම්මාලංකාර කියන හාමුදුරුවෝ මේ කෘතිය සඳහා සන්නයකුත් සම්පාදනය කරලා සන්නයත් එක්ක මේ කෘතිය මුද්‍රණය කරවලා තියෙනවා. බාලප්පබෝධන කෘතිය. ඒ වගේම මේ කෘතියට ටීකාවක් ලියවෙනවා බාලප්පබෝධනය සඳහා. බාලප්පබෝධන ටීකාව. ඒ බාලප්පබෝධන ටීකාව හඳුන්වන නාමය තමයි විචිත්‍ර සාරා කියන නාමය. විචිත්‍ර සාරා කියන නමින් මේ ග්‍රන්ථය සඳහා ටීකාවක් සම්පාදනය වෙනවා. නමුත් ඒ ටීකාවේ කතුවරයා පිළිබඳවත් තොරතුරු අප්‍රකටයි. කවුද ටීකාවේ කතුවරයා කියලා නිශ්චිතව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මුල් ග්‍රන්ථය වගේම ටීකාවත් අප්‍රකට කතුවරයෙක් විසින් රචනා කරපු බව තමයි දැක ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් ග්‍රන්ථාගත තොරතුරු වලින් ටීකාවේ කතුවරයා පිළිබඳව අපට තොරතුරක් අනාවරණය කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ටීකාවේ අවසානයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. නානා ගන්තේසු සාරත්තං ගහෙත්වා මන්ද පඤ්ඤානං අවිඤ්ඤාත සද්ද ලක්ඛනානං කුලපුත්තානං සික්ඛමානානං අත්තාය රචිතා බාලප්පබෝධන ටීකා සමත්තා. නානා ගන්තේසු සාරත්තං ගහෙත්වා නොයේ ග්‍රන්ථවලින් නේවායේ අර්ථයන්ගේ සාරය අරගෙන එකතු කොටගෙන නන මන්දප්පඤ්ඤානම් ප්‍රඥාවෙන් අඩු අවිඤ්ඤාත සද්ද ලක්ඛනානං නොදත් ශබ්ද ලක්ෂණ සහිත සික්ඛමානානං කුලපුත්තානං හික්මෙන කුලපුත්‍රයන්ගේ අත්හාය අර්ථය සඳහා රචිතා රචනා කරන ලද බාලප්පබෝධන ටීකා සමත්තා බාලප්පබෝධන ටීකාව
නිමියේය කියලා තමයි ග්‍රන්ථ අවසානයේ සඳහන් වෙන්නේ. එතකොට එතනත් පැහැදිලි වෙන්නේ කතුවරයා ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ පමණයි. ඒ හැරෙන්නට කතුවරයා පිළිබඳව තොරතුරක් එතනිනුත් අපට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. එතනින් පස්සේ අපි ඊළඟට අපේ අවධානය යොමු කරන්නේ සද්ද නීති ව්‍යාකරණය සම්බන්ධයෙන් මේ පාඩමේ ඉතුරු කොටසේදී. මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප්‍රදායට අදාළව අපි කතා කරන්නේ ওই පොත් ටික ගැන. ඊට අමතරව තව පොත් ලියවිලා තියෙන්න පුළුවන්. නමුත් වඩාත් ප්‍රසිද්ධ පොත් ටික ගැන තමයි අපි කතා කරේ. ඔය කතා කරපු ග්‍රන්ථ අතරිනුත් වඩා වැදගත් බවට පත් වෙනවා ප්‍රධාන වශයෙන් මූල ග්‍රන්ථයේ විදිහට මොග්ගල්ලායනය, ඒ වගේම මොග්ගල්ලායනයට ලියවෙච්ච පංචිකාව, ඒත් එක්කම පද සාධනය, ඒ වගේම පංචිකා ප්‍රදීපය, පයෝග සිද්ධිය කියන මේ කෘති ඔය කතා කරපු කෘති අතරිනුත් මොග්ගල්ලායන සම්ප්‍රදායට අයත් වඩා වැදගත් කෘතිසේ සලකන්නට පුළුවන්. කොට මේ වෙනකොට අපි කච්චායන සම්ප්‍රදායත් මොග්ගල්ලායන සම්ප්‍රදායත් කියන මේ සම්ප්‍රදායන් දෙකටම අයත් කෘති පිළිබඳව සාකච්ඡා කොට නිම කර ඇති නිසා මීළඟට අපි අවධානය යොමු කරන්නේ සද්ද නීති සම්ප්‍රදාය පිළිබඳව. එහෙම නැත්නම් සද්ද නීති සම්ප්‍රදායට අදාළ මූල ග්‍රන්ථය වන සද්ද නීති ව්‍යාකරණය පිළිබඳව තමයි මෙතනින් එහාට මේ පාඩමේදී අපේ අවධානයට ලක් වෙන්නේ, අවධානය යොමු වෙන්නේ. සද්ද නීති ව්‍යාකරණය කියලා අපි කිව්වට සමහර තැන්වල මේක සද්ද නීති ප්‍රකරණය කියන නමිනුත් හඳුන්වලා තියෙනවා. කොහොම නමුත් දැන් ඔය පාලි ව්‍යාකරණ සාහිත්‍යයට අයිති ග්‍රන්ථ අතරින් අපිට ගොඩාක් ග්‍රන්ථ අපි ඉගෙන ගත්තානේ. මොග්ගල්ලායනේ, කච්චායනේ ඇතුළු කොටගෙන රූප සිද්ධි, පයෝග සිද්ධි ආදියත්, ඒ වගේම බාලාවතාරය, ඊට අමතරව මුඛමත්ත දීපණිය වගේ කච්චායන සම්ප්‍රදාය පොත්, ඒ වගේම මොග්ගල්ලායන සම්ප්‍රදාය ලියවෙච්ච මොග්ගල්ලායන පංචිකා, පංචිකා ප්‍රදීප, පද සාධන ආදී ඔය වගේ නොයෙක් කෘති ගැන අපි කතා කරගෙන ආවා. මේ කතා කරපු සියලුම ව්‍යාකරණ ග්‍රන්ථ අතරින් සුවිශාලම ග්‍රන්ථ ටික අපි වෙන් කරොත්, ඒ කියන්නේ ප්‍රමාණය අතින් විශාලම ග්‍රන්ථ ටික වෙන් කරලා ගත්තොත් අනිවාර්යෙන් මේ අතරට එකතු වෙන කෘතියක් තමයි මේ සද්ද නීති ව්‍යාකරණය කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? සද්ද නීතිය කියලා කියන්නේ ප්‍රමාණය අතින් ගත්තාම ඊටා විශාල ග්‍රන්ථයක්, ඊටා දීර්ඝ ග්‍රන්ථයක් හැටියට පාලි ව්‍යාකරණය පිළිබඳ විස්තර වන ග්‍රන්ථ අතරින් ඊටා දීර්ඝතම ග්‍රන්ථයක් හැටියට අපිට මේ සද්ද නීති ව්‍යාකරණය හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. සද්ද නීති ව්‍යාකරණය ආරම්භ කරන්නේත් සෙසුගත් කතුවරුන් සේම ග්‍රන්ථාරම්භයේදී ඉටු දෙවියන් නමස්කාර කරලා තමයි සද්ද නීති ව්‍යාකරණය ආරම්භ වෙන්නේ. ඒත් එක්කම සද්ද නීති සම්ප්‍රදාය දකින්න ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි සද්ද නීති ව්‍යාකරණය මොග්ගල්ලායනයට වඩා කච්චායනයට වඩා සමීප බවක් දක්වනවා. මොග්ගල්ලායනයට වඩා කච්චායනයට වඩා සමීප බවක් දක්වනවා. සාමාන්‍ය මොග්ගල්ලායනය ගත්තාම මොග්ගල්ලායන ව්‍යාකරණය කියලා කියන්නේ යම් ආකාරයකින් සංස්කෘත ව්‍යාකරණයේ පැත්තට ටිකක් බර වෙච්ච එකක්. බොහෝ කරුණු අතින් ඔය සංස්කෘතයේ තියෙන කාතන්ත්‍ර, චාන්ද්‍ර ආදී ව්‍යාකරණ වලට යම් නැඹුරුවක් පෙන්눔 කරන ව්‍යාකරණයක් හැටියට අපිට මොග්ගල්ලායන ව්‍යාකරණය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එලෙස සංස්කෘතයට බර නොවුණු හුදු පාලියට බර වුණු ව්‍යාකරණ ග්‍රන්ථයක් හැටියට තමයි සද්ද නීති සම්ප්‍රදාය පිළිබඳ සද්ද නීති ව්‍යාකරණය පිළිබඳව උගතුන්ගේ අදහස වෙන්නේ. ඒ අනුව මොග්ගල්ලායනයට වඩා මේ ව්‍යාකරණ ග්‍රන්ථ වලින් කච්චායනයේ පැත්තට තමයි වැඩි නැඹුරුවක් පෙන්눔 කරන්නේ සද්ද නීති ව්‍යාකරණය. හැබැයි මොග්ගල්ලායන කච්චායනයේට නැඹුරුවක් පෙන්눔 කරනවා වගේම කච්චායනයේ එන ඉගැන්වීම් සද්ද නීතිය සඳහා බොහොම සමීපව ඇසුරු කොටගෙනත් තියෙනවා.
මොග්ගල්ලායනයට වඩා කච්චායනයට එක පැත්තකින් සමීප බවක් දක්වනවා. ඒ සමීප බව දක්වනවා වගේම කච්චායනේ එන ඉගැන්වීම් ඊටම සමීපව ඇසුරු කර ගනිමින් තමයි සද්ද නීතිය සම්පාදනය කරන්නේ. සාමාන්‍යයෙන් යම් ව්‍යාකරණ ග්‍රන්ථයක් සමීපව ඇසුරු කොටගෙන තවත් ව්‍යාකරණ ග්‍රන්ථයක් සම්පාදනය වුණාම අපි සලකන්නේ ඒක අර මුල් ග්‍රන්ථයේ පරිවාර ග්‍රන්ථයක් හැටියට. මේට පෙර අපිට එහෙම ග්‍රන්ථ ඕන තරම් හම්බුණා. නමුත් සද්ද නීති ව්‍යාකරණය එහෙම කච්චායනේ පරිවාර ග්‍රන්ථයක් හැටියට සලකන්න උගත්තු පෙළඹෙන්නේ නැහැ. ඒ අය කච්චායනේ දකින්නේ වෙනම ව්‍යාකරණ ග්‍රන්ථයක් හැටියට. කච්චායනේ සමීපව ඇසුරු කළා වුණත් ආවේනික ලක්ෂණාදීන් සමන්විත වන නිසා උගත්තු මේක හඳුන ගන්නවා වෙනම ව්‍යාකරණ ග්‍රන්ථයක් හැටියට. එනිසා ඒක කච්චායනේ පරිවාර ග්‍රන්ථයක්සේ සලකන්නේ නැහැ. ඊළඟට සද්ද නීති ග්‍රන්ථයේ ආකෘතිය ගත්තොත් මේ සද්ද නීති ව්‍යාකරණයේ ආකෘතිය මූලික වශයෙන් කොටස් 3කින් සමන්විත වෙනවා. මූලික වශයෙන් කොටස් 3කින් සමන්විත වෙනවා. එහෙම නැත්නම් සද්ද නීති ව්‍යාකරණය ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. ඒ ප්‍රධාන කොටස් 3 අපිට හඳුනා ගන්න පුළුවන් පදමාලා, ධාතුමාලා සහ සුත්තමාලා කියන නම් වලින්. පදමාලා, ධාතුමාලා සහ සුත්තමාලා කියන නම් තුනෙන් හඳුන්වන ප්‍රධාන කොටස් 3කින් සමන්විතව තමයි සද්ද නීතිය සම්පාදනය කරන්නේ, සංග්‍රහ කරන්නේ. ඒ අතරින් පදමාලා කියන කොටසේදී බොහෝ වෙලාවට නාම පදවලට අදාළව ඒවායින් යම් යම් පද ආදිය නිර්මාණය කරගන්න විදිහ, විභක්ති ගන්වා ගන්න විදිහ ආදිය පිළිබඳව තොරතුරු පදමාලා කියන කොටසේ ඇතුළත් වෙලා තියෙනවා. සහ ධාතුමාලා කියන කොටසේ ධාතුන් යොදාගෙන විවිධ පද ආදිය සිද්ධ කරගන්න ආකාරය පිළිබඳව තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා ධාතුමාලාවේ. පදමාලා, ධාතුමාලා කියන මූලික කොටස් දෙකෙන් පස්සේ ඊළඟට දකින්න ලැබෙන අවසාන කොටස තමයි සුත්තමාලා. ඔන්න ඒ සුත්තමාලා කියන කොටස ඇතුලේ තමයි අපි සාමාන්‍යයෙන් ව්‍යාකරණවල කතා කරන ව්‍යාකරණමය කාරණා අන්තර්ගත වෙලා තියෙන්නේ. මේකෙන සුත්තමාලා කියන කොටස ඇතුලේ ව්‍යාකරණයට අදාළ සංදි, සමාස ආදියට අදාළ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. එනිසා සමහර කෙනෙක් කියනවා මේ සද්ද නීතියේ ව්‍යාකරණය සඳහා යොදාගත හැක්කේ කොටසක් පමණයි. අර පදමාලා, ධාතුමාලා කියන කොටස් දෙක ව්‍යාකරණය සඳහා යොදා ගන්නට බැහැය. ව්‍යාකරණය සඳහා යොදාගත හැක්කේ සුත්තමාලා නමින් හඳුන්වනු ලබන කොටස පමණක්ය කියලත් සමහර අය මත අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ සද්ද නීති කියන ග්‍රන්ථ නාමය, සද්ද නීති කියන ග්‍රන්ථ නාමය ඇයි මේ ග්‍රන්ථය සඳහා භාවිත කරන්නේ කියලා ඒක අපිට ග්‍රන්ථයේ තැන් කිහිපයකම දකින්න පුළුවන්. පොතේ ආරම්භයේ දකින්න පුළුවන්, ඒ වගේම පොතේ මැද දකින්න පුළුවන්, වගේම පොතේ අවසානයේත් මේ කාරණය සඳහන් වෙලා තියෙනවා. කෘති නාමය, ග්‍රන්ථ නාමය සද්ද නීතිය හැටියට ඔය තැන් තුනේම සඳහන් වෙලා තියෙනවා. මුලින්ම ගත්තොත් ග්‍රන්ථාරම්භයේදී පොතේ මුල කොහොමද මේ පොතේ නම සඳහන් වෙන්නේ? මේ ආරම්භයේ එන ගාතාවක් මුල් ගාතාවෙන් දැක්වෙන්නේ. මෙතන කියනවා ලෝක නීති ව්‍යත්තස්ස සත්තු සද්ධම්ම නීතිනෝ සාසනත්තං පවක්කාමි සද්ද නීති මනාකුලං. මෙතන කියන විදිහට අනාකුලං සද්ද නීතින් පවක්ඛාමි කියන මේ ප්‍රකාශනයෙන් ආරම්භක ගාතාවන් තුල ඇතුළත් වෙලා තියෙන
අනාකුලං සද්ද නීතින් පවක්කාමී කියන ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා කතුවරයා තමන්ගේ කෘතිය සඳහා ලබා දී ඇති නාමය බවට පත් වෙන්නේ සද්ද නීති කියන එකය කියන එක මෙතනින් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ ආරම්භක ගාථාවලම සඳහන් වෙන තවත් ගාථාවක් තමයි මේ දෙවනුවට දීලා තියෙන්නේ. ඒ ගාථාවේ කියනවා තස්මා තදත්තිකා සුද්ධං නයං නිස්සාය විඤ්ඤුණං භඤ්ඤමානං මයා සද්ද නීතිං ගන්හන්තු සාදුකං. මේට කලින් තියෙන ගාථාවට මේකේ අර්ථය සම්බන්ධයි. තස්මා කිව්වේ ඒක නිසා තදත්තිකා එම අර්ථය සාධනය කර ගැනීම සඳහා කවර අර්ථයද කියන එක මුල සඳහන් වෙන්නේ මුල් ගාථාවේ. එතකොට මේ මුල් ගාථාවෙන් කියපු අර්ථය අදහස සාධනය කර ගැනීම සඳහා එනිසා සුද්ධං නයං නිස්සාය විඤ්ඤූණං විඤ්ඤූණං නුවණැත්තන්ගේ සුද්ධං නයං නිස්සාය පිරිසිදු වූ න්‍යාය ඇසුරු කොටගෙන මයා භඤ්ඤමානං මවිසින් කියනු ලබන සද්ද නීතින් ශබ්ද නීතිය සාධුකං මනවින් ගන්හන්තු ගණිත්වා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. එතනත් කතුවරයා සඳහන් කරනවා මයා භඤ්ඤමානං සද්ද නීතින් මයා භඤ්ඤමානං සද්ද නීතින් මවිසින් ප්‍රකාශ කරනු ලබන ශබ්ද නීතිය. එතකොට මේ මයා භඤ්ඤමානං සද්ද නීතින් කියන ප්‍රකාශනය තුලෙත් නැත්නම් මේ සඳහනෙනොත් පැහැදිලි වෙනවා කතුවරයා ග්‍රන්ථය සඳහා ලබා දී ඇති නාමය බවට පත් වෙන්නේ සද්ද නීති කියන එකය කියලා. ඒ වගේම මෙහි එන සෑම කොටසකම අවසානයේ අපිට මෙන්න මේ වගේ පාඨයක් දකින්න පුළුවන්කම තියෙනවා සෑම කොටසකම අග. ඉති නවංගේ සාට්ඨකතේ පිටකත්තයේ ව්‍යප්පත ගතිහිසු විඤ්ඤූණං කෝසල්ලත්ථාය කතේ සද්ද නීතිප්පකරණේ අත්තත්තික විභාගෝ නාම චුද්දසමෝ පරිච්ඡේදෝ. මේ 14 වෙනි පරිච්ඡේදයේ අවසානයේ දැක්වෙන ප්‍රකාශනයක්. මේකේ කියනවා ඉති මෙසේ නවංගේ කියලා කිව්වේ අංග 9කින් යුක්ත වූ සාට්ඨකතේ අට්ඨකතා සහිත පිටකත්තයේ කිව්වේ තුන් පිටකයේහි ව්‍යප්පත ගතිසු ව්‍යාප්ත වූ ස්වභාවයන්හි විඤ්ඤූණං කෝසල්ලත්ථාය නුවණැත්තන්ගේ කෞශල්‍යය පිනිස කතේ කරන ලද සද්ද නීති ප්‍රකරණේ ශබ්ද නීති ප්‍රකරණයේහි අත්තත්තික විභාගෝ නාම අත්තත්තික විභාග නම් චුද්දසමෝ පරිච්ඡේදෝ 14 වෙනි පරිච්ඡේදයයි. එතකොට සද්ද නීති කෘතියේ ඇතුළත් වෙලා තියෙන සෑම පරිච්ඡේදයකම අවසානයේ අපට මෙන්න මේ විදිහේ පාඩයක් දකින්න පුළුවන්. ඒ හැම තැනකදීමත් කතුවරයා තමන්ගේ ග්‍රන්ථය සඳහා දීලා තියෙන නම සද්ද නීතිය. හැබැයි ඒ තැන්වලදී අපට දකින්න පුළුවන් සද්ද නීති කියන එකට පකරණ කියන වචනයත් එකතු කරලා සද්ද නීති පකරණ කියන නාමය භාවිත කරලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. සද්ද නීති පකරණ කියන නාමය. ඔයිට අමතරව ග්‍රන්ථාවසානයේත් අපිට දකින්න පුළුවන් සද්ද නීති කියන නම භාවිත කරපු තැන් තියෙනවා සහ එලෙස භාවිත කරපු ගාථා සහිත නිගමන ගාථාවන් පොළොත්තේ බුදුදත්ත හාමුදුරන්ගේ කෘතියෙන් ඔබ වහන්සේලාට බලා ගන්න පුළුවන්. මම මෙතනට ඇතුළත් කරලා නැහැ. සහ විශේෂයෙන් මම මේ පාඩම් මාලාවේදී භාවිත කරේ පාවිච්චි කරේ චට්ට සංගායනා ත්‍රිපිටකයේ තුලම ව්‍යාකරණ ග්‍රන්ථ සංග්‍රහෝ කියන කොටසේ වෙනම ඇතුළත් වෙලා තියෙනවා. ඔය ව්‍යාකරණ ග්‍රන්ථ වගේම නිඝණ්ටු ග්‍රන්ථ ආදී පැරණි ග්‍රන්ථ කිහිපයක් ඒකටම ඇතුළත් කරලා තියෙනවා. අන්තර්ජාලය තුලින් වහන්සේලාට පරිශීලනය කරන්නත් පුළුවන්කම තියෙනවා. එතන සඳහන් වෙන සද්ද නීති ග්‍රන්ථයේ
සඳහන් වෙන්නේ අර මුල සඳහන් කරපු නාම සහ ආඛ්‍යාත කොටස් දෙකට අදාළ. එහෙම නැත්නම් මේ පදමාලා සහ ධාතුමාලා කියන කොටස් දෙකට අයිති දෙකොටස පමණයි ඔය චට්ටසංගායනා ත්‍රිපිටකයේ අන්තර්ගත වෙලා තියෙන සද්ද නීතිය තුල ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකේ මෙන්න මේ සුත්තමාලා කියන කොටසට අදාළ කොටස සහ අවසාන නිගමන ගාථා ආදී චට්ටසංගායනාවේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ බවත් මෙතනදී මතක් කරන්න ඕනේ. මොකද මේවායේ පොත් බොහොම අඩුයි හොයා ගන්න තියෙනවා. දැන් ලංකාවේ මම හිතන්නේ මේ සද්ද නීති සම්ප්‍රදාය විතරක් නෙමෙයි ඔය පැරණි පුස්තකාලයක පැරණි පිරිවෙනක පන්සලක තිබිලා හම්බුනොත් ඇරෙන්න එහෙම නැත්නම් විශ්වවිද්‍යාල පුස්තකාලයක වගේ තැනක තිබිලා හම්බුනොත් ඇරෙන්න මේ ගොඩාක් ව්‍යාකරණ පොත් ඔය ව්‍යාකරණ සාහිත්‍යයට අපි කතා කරපු පොත් වලින් බොහොමයක් පොත් වල මුද්‍රිත පිටපත් අපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඊටාම කනගාටුදායක තත්වයක්. බොහොමයක් කෘති හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. සද්ද නීතියත් ඒ වගේ තමයි. සද්ද නීතියේ මම දන්නේ දැන් අලුතෙන් මුද්‍රණය වෙලා තියෙනවද කියලා සහ සමහර තැනක ඊටාම පැරණි මුද්‍රණයක් තියෙන්න පුළුවන්. නමුත් බොහෝ පුස්තකාලාදීෙහි අඩුම තරමේ පිරිවෙන් වලවත් තියෙන පුස්තකාලවල අපිට මේ සද්ද නීති කෘතිය පිටපතක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට අමතරව අපි ඔය කලින් කතා කරපු මොග්ගල්ලායන සම්ප්‍රදායට අයිති බොහොමයක් කෘති සම්බන්ධයෙන් ගත්තත් ඔය කාරණේ ඊට වඩා වෙනස් වෙන්නේ නැහැ. යම් පමණකට හෝ මුද්‍රිත ග්‍රන්ථ දකින්න පුළුවන්කම තියෙන්නේ කච්චායන සම්ප්‍රදායට අයිති ඇතැම් කෘති සඳහා මුද්‍රිත ග්‍රන්ථ තිබෙන්න පුළුවන්. සුලභවම දකින්න පුළුවන් බාලාවතාරයට ලියවිච්ච කෘති. ඊට අමතරව ගත්තාම රූප සිද්ධිය සඳහා මින් පෙර මීට වසර කිහිපයකට වසර 10කට 12කට එහා පැත්තේදී නම් කාණ්ඩ විදිහට රචනා කරපු රූප සිද්ධි ග්‍රන්ථ තිබුණා. නමුත් වර්තමානයේ වෙනකොට එහෙම තියෙනවද නැද්ද කියන්න දන්නේ නැහැ. බොහෝ වෙලාවට මම හිතන්නේ නැහැ. ඒ වගේම මොග්ගල්ලායන කච්චායනයේ ලියවෙච්ච පොතුත් අපිට ලංකාවේ එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. කලාතුරකින් තියෙන්න පුළුවන්. හැබැයි සොයා ගැනීම අපහසුයි. ඉතින් ඔය හැරුණකොට අපි කතා කරපු අනෙකුත් ව්‍යාකරණ ග්‍රන්ථ ගැන කියන්නම දෙයක් නැහැ. මොකද ඔය පොත් ටික ගැන ඔහොමනම් එතනින් එහාට අනිත් පොත් ටික ගැන ආයි කතා කරන්නම දෙයක් නැහැ. මුද්‍රිත පිටපත් මේවායෙහි සපයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක්. බාලාවතාරයේ හැරුණු විට අනිත් පොත්වල. ඒ නිසාම අපිට වැදගත් වෙනවා ඔය චට්ටසංගායනාවේ ඇතුළත් වෙලා තියෙන ව්‍යාකරණ ග්‍රන්ථ සංග්‍රහෝ කියන කොටස යටතේ ඇතුළත් කරලා තියෙන පොත් ටික. මොකද යම් පමණකට හෝ යම් යම් වෙනස්කම් තිබුණත් ලංකාවේ තියෙන පිටපත් සමග බොහොම පහසුවෙන් අපිට ඒකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අදහසක් විදිහට ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න කැමතියි. පාලි විෂය හදාරන අය හැටියට මේක කියන්නේ මේ ප්‍රාචීන විභාගය ඉගෙන ගන්න අය හැටියට නෙමෙයි. යම් කෙනෙක් පාලි විෂය පිළිබඳ උනන්දුවක්, රුචියක්, කැමැත්තක් දක්වනවා නම් මම ඉදිරියේදී ප්‍රාචීන අවසානයේ කරයින් පස්සේ පාලි විෂය ඔස්සේ ඉදිරියට යන්න ඕනෑය කියලා බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියාගෙන ඉන්න යම් කෙනෙක් අපේ මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙලා ඉන්නවනම් ආන් එහෙම අයට මම කියන්න කැමතියි යම් අවස්ථාවකදී ඔබ වහන්සේලාට මම ওই නම් සඳහන් කරපු පොත්වල පිටපතක් හම්බුනොත් අනිවාර්යෙන් ඒක අඩුම තරමේ ෆොටෝකොපි කරලා හරි තමන්ගේ ළඟ තියාගන්නට උත්සාහ කරන්න. මොකද ඒ තරමටම වටිනවා ඒ පොත්වල පැරණි පිටපතක් අපිට ලැබුණොත්. මොකද අලුතෙන් මේවා මුද්‍රණය වෙන්න තියෙන ඉඩකඩත් බොහොම අඩුයි. යම් යම් ආයතන කිහිපයක් තිබුණත් මේ වගේ කෘතිවල වෙළඳාම අඩුවීමත් ඊටාම සීමිත පිරිසක් අතරේ පරිශීලනය වීමත් නිසා ඒ වගේ කෘති මුද්‍රණය කිරීම කෙරෙහි ඊතරම් උනන්දුවක් ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ දකින්නට නොලැබෙන නිසා ඒ කාරණේත් එලෙසින් සිහිපත් කරමින් මේ සද්ද නීති කියන නාමයේ කෘතිය තැන් ගණනාවකම අපිට දකින්න පුළුවන්. ඒ අනුව බොහොම පැහැදිලි කතුවරයා තමන්ගේ කෘතිය සඳහා ලබා දී ඇති නාමය ලෙස සද්ද නීතියන්නත් එහෙම නැත්නම් සද්ද නීති ප්‍රකරණයන්නත් යොදාගෙන තිබෙන වග. ඊට පස්සේ කෘතිය දකින්න ලැබෙන තොරතුරු වලින්ම පැහැදිලි වෙනවා මේකේ කතුවරයා අන් කවරෙක්වත් නෙමෙයි බුරුමයේ අරිමද්දන කියන නගරයේ ඉඳපු
අග්ගවංශ කියන හාමුදුරුවෝ තමයි මේ ග්‍රන්ථය රචනා කරේ කියලා මේ කෘතිය තුලම සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම ග්‍රන්ථයේ අවසානයේ දැක්වෙන සමාප්ති ගාතාවන් මං කව චට්ටසංගායනාවේ ඇතුළත් වෙලා තියෙන පිටපතේ මේ කොටස දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව එහි කොටසක් අඩු වෙලා තියෙන නිසා. පොල්ලත්තේ බුදුදත්ත නායක හඳුරෝ මේකේ අවසාන ගාතාවන් කිහිපේ උපුටලා දක්වලා තියෙනවා. ඒ ගාථා අතරින් අපිට මෙන්න මේ ප්‍රකාශනය දකින්න පුළුවන්කම තියෙනවා. පාකටකේ රවින්දුව යස්ස කිත්ති මහීතලේ අග්ගවංශාචරයේන තේන විරචිතං ඉදං. යම් කෙනෙකුගේ කීර්තිය අහසේ සූර්යයා සහ චන්ද්‍රයා මෙන් පොළොතලයේහි යම් කිසි කෙනෙකුගේ කීර්තිය පැතිර ගියා නම් ආන් ඒ අග්ගවංශ කියන ඇදුරුවරයා විසින් මේ ශබ්ද නීති ව්‍යාකරණේ රචනා කළාය කියන බව සද්ද නීතිය තුලම දැක්වෙනවා. ඊටත් අමතරව ගත්තාම සද්ද නීතිය අවසානයේ අපිට මේ පාඨය දකින්න පුළුවන්. ඉති සමන්ත බද්දස්ස මහා අග්ග පණ්ඩිතස්ස සන්තිකේ ගහිතූපජ්ජේන තං සිස්සස්ස සමන්ත බද්දස්ස අග්ග පණ්ඩිතස්ස භාගිනයේන පිටිලද්ධ තණ්හාම දෙයේන සුසම්පදායේන කරණ සම්පatti ජනිත නිර්වජ්‍ය වචනේන අරිමද්ද පුරවාසිනා අග්ගවංශාචරයේන කතං සද්දනීතිප්පකරණං නිට්ඨිතං කියලා ග්‍රන්ථාවසානයේ කියනවා. අරිමද්ද පුරවාසිනා අග්ගවංශාචරයේන කතං සද්දනීතිප්පකරණං කියලා. ඒ අනුව ග්‍රන්ථයේම දැක්වෙන විදිහට මෙහි කතුවරයා අරිමද්දන පුරයේ වාසය කරපු අග්ගවංශ කියන ආචාර්යවරයා බව අග්ගවංශ කියන හාමුදුරුවෝ බව ඒ අනුව පැහැදිලි වෙනවා. එතකොට මේ වෙනකොට අපි pāli ව්‍යාකරණ සාහිත්‍ය ඔස්සේ pāli ව්‍යාකරණ සාහිත්‍යයට අයත් ප්‍රධානම සම්ප්‍රදායන් දෙක වන කච්චායන මොග්ගල්ලායන සම්ප්‍රදාය දෙකට අයත් ප්‍රසිද්ධ කෘති සියල්ල පිළිබඳවත් ඊට අමතරව සද්ද නීති ව්‍යාකරණය පිළිබඳවත් මේ පාඩම් මාලාව ඔස්සේ සාකච්ඡා කළා, කරුණාකාරණා ගවේෂණය කළා. ඒ නිසා අපි අපේක්ෂා කරනවා මේ දක්වා අපි කතා කරපු ටික ව්‍යාකරණ සාහිත්‍යයට අදාළව ප්‍රමාණවත් වෙයි කියලා සහ තව ඔබ වහන්සේලාට පුළුවන්කම තියෙනවා අමතර පොත් ආදී පරිශීලනය කරලා ඒ වගේම මේ මූල ග්‍රන්ථ ආදී පරිශීලනය කරලා ඒ ග්‍රන්ථවලට අදාළ තව තොරතුරු එකතු කරගන්න. සමහර වෙලාවට විභාගදී ඔබ වහන්සේලාගෙන් ප්‍රශ්න අහනකොට පොදුවේ ඒ සම්ප්‍රදායකට අදාළව තියෙන ව්‍යාකරණ ග්‍රන්ථ ගැන අහන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථ ගැන පොදු අදහසක් අහන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් යම් නිශ්චිත ව්‍යාකරණ ග්‍රන්ථයක් පිළිබඳව තොරතුරු අහන්නත් පුළුවන්කම තියෙනවා. ඔය කවර ආකාරයේ හෝ ප්‍රශ්නයක් ලැබුණොත් එයට පිළිතුරු ලබා දීමට හැකිවන ආකාරයට විභාගය සඳහා සූදානම් වෙන්න කියන සිහිපත් කිරීමත් කරමින් අද දවසේ පාඩම අපේ මෙයින් නිම කරන්නටයි සූදානම. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය